අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන යටතේ පොල්පැල ලක්ෂ 40ක් සිටුවීම ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භේ සංචරණ සීමා ලිහිල් කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් රසායනික පොහොර ආනයන කතාව බොරුවක් රජය කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන යටතේ පොල්පැල ලක්ෂ 40ක් සිටුවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. වසර කිහිපයක සිට අපේ රටේ පොල් පළදාවේ විශාල බිඳවැටීමක් දක්නට ලැබෙනවා. ඉහළ ගිය පොල් මිල අද වෙනකම් පහළ වැටී නැහැ. මෙම තත්ත්වය පාලනය කිරීමට රජය විසින් විවිධ තීන්දුව තීරණද කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම ගැටලුවට තිරසාර විසඳුම් ලෙස පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ වැඩසටහන යටතේ දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන ආරම්භ කෙරුණා. එහි සමාරම්භය සනිටුහන් කරමින් පළමු පොල් පැලේ රෝපණය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරුණා. ඒ හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පුල වැලි කැටිය වතුයායේදී මෙහිදී කාබනික පොහොර යොදා ගනිමින් පුරන් කුඹුරු ආශ්‍රිත ඇලිවැටි ක්‍රමයට පොල් වගා කෙරුණු බිමක්ද ජනාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. පොල් වගාව ආශ්‍රිතව පැවති ප්‍රදර්ශන කුඩි නිරීක්ෂණය කළ ජනාධිපතිතුමන් ප්‍රතිලාභීන් 15 දෙනෙකුට සංකේතාත්මකව සහනාධාර හා කෘෂි උපකරණ බෙදා දීමටද එක් වුණා. හලාවත වැවිලි සමාගමේ සභාපති ජූට් පෙරේරා මහතා සිය සමාගමේ පසුගිය වසරේ උපයාගත් ලාභයෙන් මිලියන 10ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු වුණා. ජනාධිපතිතුමන්ගේ මෙම වැඩසටහනට සමගාමීව දිවයිනම ආවරණය වන පරිදි පොල් පැල රෝපණය කිරීම සහ පැල බෙදා දීමද සිදු වුණා. අපි පොල් සංවර්ධන මණ්ඩලයට රජයටත් ස්තුතිවන්ත වෙන්නට ඕන. මේ රටට ඉතාම අත්‍යවශ්‍ය වූ කෘෂිකර්මාන්තයේ වැදගත්ම අංශයක් තමයි පොල් වගාව වැඩි දියුණු කිරීම. පොල් වගා කිරීම සඳහා අපි කවුරුත් උනන්දු වෙන්න ඕන. අපේ කැපවීමක් තියෙන්නට ඕන. පොල් වගා කිරීම තුළ අනාගතේ වඩාත් ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව තිබෙනවා. රටේ සංවර්ධනයත් සමගම පොල් ඉඩම් කැඩීමේ ප්‍රවණතාවය නිසා පොල් නිෂ්පාදනය රටේ අවශ්‍යතාවයටත් අපනයන අවශ්‍යතාවයටත් අඩුවීමේ අභියෝගයක් තිබෙන නිසා තමයි සමහර කාල සීමාව තුළදී පොල් මිල ඉහළ යෑමකට ලක් වෙන්නේ. පාරිභෝජන අවශ්‍යතාවය වෙනුවෙන් පොල් පැල ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ. ඒක හුදෙක්ම පොල් පැලයක් ලබා දීම පමණක් නෙමෙයි. නිසි අධීක්ෂණයකින් යුතුව ලබා දෙන පොල් පැලය හරියට පැල කිරීම වෙනකම්ම රජයේ නිලධාරීන් අවශ්‍ය කටයුතු සිදු කරනවා. මේ රටේ වසංගත තත්ත්වයක් තිබුණත් අපනයන කෘෂි කර්මාන්තයේ වගේම දේශීය කෘෂි කර්මාන්තය ශක්තිමත්ව ගොඩනගන්නට අපි කටයුතු කරගෙන යනවා. අපි සෞභාග්‍ය දැක්ම තුලින් ලබා දුන්නු පොරොන්දු අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර රජමහා විහාරය වැඳ පුදා ගත්තා. අග්‍රාමාත්‍යවරයා එහිදී ආගමික වතාවත් වලටද සහභාගී වුණා. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සුවදුක් විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා පළමුව උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස කිරිවෙහෙර ආගමික වතාවත්වල නිරත වූයේ ඉන් අනතුරුවයි.
ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය කිරිවෙහෙර අභියසති සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. ධම්මං සරණං ගච්ඡාමි. මෙම ආගමික වතාවත් සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී විමල් ගලගම ආරච්චි, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන යන මහත්තුරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පනවා ඇතේ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මංගල උත්සව පැවැත්වීම සහ සිනමා හල් විවෘත කිරීම සඳහා මෙම නව මාර්ගෝපදේශ මගින් අවසර හිමි වනවා. කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාව තවදුරටත් ලිහිල් කරමින් ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අදාළ මාර්ගෝපදේශ මාලාවට අනුව පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන අතර එම සංචරණ සීමා ඉදිරි දින 14ක කාලයක් දක්වා ක්‍රියාත්මකයි. නව මාර්ගෝපදේශ මාලාවට අනුව පූජනීය ස්ථාන විවෘතව පවතින අතර මංගල උත්සව සඳහා පනවා තිබූ සංචරණ සීමාවද තරමක් දුරට ලිහිල් කරමින් ශාලාවේ ආසන ධාරිතාවෙන් 25% වන පරිදි හෝ උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 150කට යටත්ව මංගල උත්සව පැවැත්වීමට නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම එලිමහන් වෙළඳාම සහ සතිපොළ පැවැත්වීම සඳහාත් අවසර හිමි වී ඇති අතර සියලුම විභාග පැවැත්වීම සඳහාද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබා දී තිබෙනවා. කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ත ක්‍රීඩාගාර විවෘත කිරීමටද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබා දී ඇති අතර සිනමා හල් සහ කෞතුකාගාර ආසන ධාරිතාවෙන් 50%ක සීමාවකට යටත්ව විවෘත කිරීමටද අවසර හිමිව තිබෙනවා. මේ අතර කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන නව මාර්ගෝපදේශ මාලාව යටතේ තවදුරටත් වසා තැබෙනවා. ඒ හරහා යම්කිසි අතුරු ඵලයක් එහෙමත් නැත්නම් අපිට අනිසි ප්‍රතිඵලයක් ලැබෙන බව පේනවා නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි නැවත සංචරණ සීමා හෝ මාර්ගෝපදේශ වෙනස් කිරීමට අපි මැලි වෙන්නේ නැහැ. අපිට වැදගත් වන්නේ රටේ ජනතාවගේ වගකීම් යුතු ලෙස කරන හැසිරීම. මම හිතනවා ඒක හොඳ තත්වයට තියෙන බවට සෑහීමකට පත්වීමේ ලකුණක් හැටියට මේ ආකාරයට මේ ලිහිල් කිරීම මේ ආකාරයට සිද්ධ වෙන්නේ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ තත්වය, මේ ගෞරවය ලබා දීලා තියෙන එක ආරක්ෂා කරගනිමින් මේ දැනට පවත්වාගෙන යන වගකීමෙන් යුතු හැසිරීම ක්‍රියාවලිය ඉදිරියටත් කරගෙන ගියොත් තවත් මෙවැනිම ලිහිල් කිරීම තවත් කරන්න පුළුවන්. පළාත් සංචාරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. පළාතකින් තව පළාතකට ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍යම කාරණයක් සඳහා පමණයි. පොලිසිය වෙත වාර්තා වී තිබෙනවා යම් පිරිස් විසින් පළාත් මායිම් දක්වා වාහන වලින් ගමන් කර ඉන් පසුව පාගමනින් පළාත් මායිම හරහා අනෙක් පළාතට මාරු වන බවට මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එවැනි කටයුතු සිදු කළහොත් නිරෝධායන රීතීන් යටතේ අදාළ පුද්ගලයන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සිය ස්තුතිය මෙලෙස පළ කර සිටියා. මාර්ග උපදේශ අනුව කටයුතු කරන යුවල ඉඳලා සියලුම දෙනා දැනුවත් කරමින් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. මේක ආරක්ෂා කිරීම අප සමගේම යුතුයකමක් විදිහට මම සලකනවා. පින් සිද්ධ වෙන වැඩක්. මේ ක්ෂේත්‍රයේ යැපෙන මිලියන 1.5ක් වගේ ඉතා විශාල ප්‍රමාණයකට මේ අවස්ථාව ලබා දුන්නට ක්‍රමවේද ඔක්කොටම අනුගත වෙලා ඉදිරියට යන්න පුළුවන් නම් තමයි මේක ජයග්‍රහණයක් වෙන්න මම සියලු දෙනාගේම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා අපිට මේ දුන්න අවස්ථාව රැක ගන්න උත්සාහ කරන්න කියලා. ස්තුතිවන්ත වෙන්න ඕන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, යුද හමුදාපතිතුමාට, සෞඛ්‍ය අංශවලට මේ අපිට දුන්න මේ වරම හරියටම අකුරටම ඉෂ්ට කරනවා. ඉදිරියේදී අපි මේ ලස්සන ජයග්‍රහණය ලස්සන විදිහට භුක්ති විඳින්නම්. රසායනික පොහොර සහ පලිබෝධනාශක තහනම ඉවත් කර නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යයක් නැතයි නිකුත් කළ නිවේදනයේ සඳහන්. රසායනික පොහොර සහ පලිබෝධ නාශක ගෙන්වීම රජය තහනම් කර තිබෙනවා. එම පොරොන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන්නා. හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම ජනාධිපතිවරයාගේ පොරොන්දුවක්. මේ අතර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණු ඇතිව රසායනික පොහොර සහ පලිබෝධ නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙනස් කර ඇති බවට ඇතැම් වෙබ් අඩවි සහ සමාජ
රජමාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. නව මුදල් අමාත්‍යවරයා පත්වීමෙන් පසු රජයේ වත්මන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන මැති අමතිවරුන් හමු වී සාකච්ඡා කළ අතර එහිදී අදහස් තර්ක සහ ප්‍රතිතර්ක රැසක් ඉදිරිපත් වුණා. ඒ සියල්ලම සමබරව සමාලෝචනය කොට වඩාත්ම නිවැරදි ක්‍රියාමාර්ගය සැලසුම් කිරීමට අවශ්‍ය අනු කමිටු 5ක් පත් කෙරුව අතර හරිත ආර්ථික පිළිවෙත වෙනස් කිරීමට මෙම සාකච්ඡාවලදී යෝජනා නොවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ. අධි තාක්ෂණික කේබල් මත ඉදිවන පැලියගොඩ පාලමේ කොටස ඉදිකිරීම අවසන්. ඉදිකිරීම අවසන් කළ කොටස විවෘත කිරීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා අතින් සිදු කරනවා. මහාමාර්ග අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පැරණි කැලණි පාලමට යාබදව මන්තීරු 6කින් යුත් නව පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380ක්. අද අපි සතුටු වෙනවා ඊළඟ මාස 3 ඇතුළත අගෝස්තු අපිට අන්තිම සතිය දීලා තියෙන්නේ මේ වැඩ කටයුතු අවසන් කරන්න. ඒ අපි විශ්වාස කරනවා අගෝස්තු අන්තිම සතියේ නැත්නම් සැප්තැම්බර් වල අපිට මේ කැලණි පාලම මේ රටේ ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපිට වැඩ අවසන් කරලා විතර කරන්න පුළුවන් වෙයි කියලා. අමාරු කාලයක තමයි මේ ඉංජිනේරුවරු ජපානයේ සහ ශ්‍රී ලංකාවේ අපේ ජනතාව සහ ජපානයෙන් ඇවිල්ලා ඉන්නේ වෘත්තිමත් මේ නිලධාරීන් ඉංජිනේරුවන් දැවැන්ත කැපකිරීමක් කරන තමන්ගේ ජීවිත ගැන බලන්නේ නැතුව ජීවිත පරදුර අපලා හදපු පාලමක් හැටියට ඉතිහාසගත වෙනවා. නිහඬතාවයේද හොඳ පිළිතුරක් බව ඇමති විමල් වීරවංශ මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස මහතා පැවසුවේ තමා රාජපක්ෂ වුවද මැදමුලනේ නොවන බවයි. නිහඬ බව කියන්නේ හඬක්. ඒකේ හොඳ අර්ථයක් තියෙනවා. තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගන්න පුළුවන්. ඇසල් රාජපක්ෂ මහත්මයා හරි වෙන කෙනෙක් හරි අපි ගොඩනගලා තියෙන ආණ්ඩුවේ ඉන්න පාර්ශවකරුවා. ඒ පාර්ශවකරුවන් අතරින් ඕනම කෙනෙකුට ඕනම තනතුරක් දීමට ජනාධිපතිතුමාට අයිතිය තියෙනවා. මුතුමා අමතුමත් රාජපක්ෂ කෙනෙක්. තවත් රාජපක්ෂ කෙනෙක් පාර්ලිමේන්තුවට ආවා. ජනතාව කියන්නේ රාජපක්ෂලාගෙන් පාර්ලිමේන්තුවට පිරුණා කියලා. මම මැදමුලනේ රාජපක්ෂ කෙනෙක් නෙවෙයි නිසා ඒක මට අදාළ නැහැ. පාර්ලිමේන්තුවේ රාජපක්ෂලා වැඩිපුර පිරීලා තියෙනවා නම් ජනතාවට උමනා වෙලාවට ඒගොල්ල ඉවත් කරන්නත් බලය තියෙනවා. ඒ බලය තියෙන්නේ ජනතාවට. බැසිල් රාජපක්ෂ ඇමතුමා එනකොට ඇයි මෙච්චරම මේක ජනප්‍රිය වුණේ? ජනප්‍රිය වෙන්න හේතුව තමයි විපක්ෂයට තියෙන බය. විපක්ෂය දන්නවා බැසිල් ඇමතුමා කියලා කියන්නේ හොඳ වැඩකාරයෙක්. බැසිල් ඇමතුමා කියලා කියන්නේ වැඩ බාරගත්තොත් වැඩේ හරියට කරන කෙනෙක් කියලා. ඒ නිසා තමයි විපක්ෂය අර ගරණින්ට භූමිතල් ගැහුවා වගේ බය වෙලා කෑ ගහන්න ගත්තේ. තම ජීවිතයේම සකපොරුවේ කරකවන ජන කණ්ඩායමක් පිළිබඳ කතා කරන්නයි අපේ සූදානම. මැටි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ජීවිකාව කරගත් නුවර මැදදුම්බර මහරවෙල ගමේ දුක්ඛිත කතාව දැන් මේ වාර්තාව ජංගම දුරකථනයෙන් සකස් කළේ අප නුවර වාර්තාකාරිණී මානෙල් දිසානායක. මහරවෙල ගම පිහිටා තිබෙන්නේ මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුලයි. මෙහි පවුල් 50ක් පමණ ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවිකාව මැටි ආශ්‍රිත නිෂ්පාදනයි. මෙහිදී වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනුයේ හට්ටිමුට්ටි. පාරම්පරික මැටි කර්මාන්තයේ නිරත වූ මේ ගම්මානයේ බොහෝ දෙනෙකු අද මේ රැකියාවට සමුදෙමින් සිටිනවා. මූලික අමුද්‍රව්‍ය වන මැටි ලබා ගැනීමේ අපහසුතාව ප්‍රධානතම ගැටලුවයි. මැටි ලෝඩ් එකකට රුපියල් 20000ක් විතර යනවා. ඒකට 3-4 දෙනෙක් එක්ක වෙන්න ඕනේ. නිහුම්බස් මැටි හොයා ගන්න ඕනේ, දර හොයා ගන්න ඕනේ. ඒ ඔක්කොම කරලා අපිට මේ අඩු ගන්නට අපි විකුණන්නේ. ඉතින් අපි ඉතින් අර ගෙදර ගන්නට දීලා ඉතින් ඒ දෙයට ජීවත් වෙනවා. එසේම මැටි වලන් සඳහා හොඳ මිලක් නොලැබීමද තවත් හේතුවක්. කොරෝනා හින්දා හදාගන්න වළඳක් විකුණ ගන්නට නැහැ. අපිට මැටි ගේන්නත් නැහැ. හදන වළං ගෙදර කොරෝනා හින්දා ගමට නිලධාරියෙක් එන්නේ නැහැ. ඉතින් අපි බොහෝම අමාරුවෙන් තමයි මේ ටිකේ නම් ජීවත් වෙන්නේ. තමන්ගෙන් පසු මේ කර්මාන්තයට අලුත් පරම්පරාව එකතු වෙන එකක් නැහැ කියලා වැඩිහිටියන් කියනවා.
මේ පරම්පරාව රැක ගන්නට නම් රජයේ නව තාක්ෂණයෙන් ඉදිරියට ඉන්න තරුණ ළමයි පුහුණු කරලා ඒ ළමයින්ට නව තාක්ෂණය දුන්නොත් මේක කරයි නැත්නම් ඉදිරියට නම් පරම්පරාවක් ඇත්තම නෑ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මැටි කර්මාන්තය සඳහා අද ඇමතිවරයෙකු පවා සිටිනවා. මේ පාරම්පරික නිෂ්පාදකයන්ගේ ගැටලු නිවැරදිව හඳුනාගෙන විසඳුම් ලබා දීම වහා කළ යුතුයි. මේක හොඳ රස්සාවක් Tamanට හොඳට කාටවත් අතපන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. මේකට රජයෙන් උදව් ඕනේ. රජයෙන් උදව් කියන්නේ අපි රැකී රස්සා නෙවෙයි ඉල්ලන්නේ. මේකට පහසුකම්. තාක්ෂණයේ අමුද්‍රව්‍ය විශේෂයෙන්ම මැටි. ඉල්ලන්නේ ඒ ටික. මේ මිනිසුන්ගේ ගැටලු නිසි ලෙස තේරුම් ගැනීම වගකිව යුත්තන්ගේ යුතුයකමක්. එසේම නිවැරදි විසඳුම් ලබා දුන්නහොත් මෙම ජනතාව කිසිසේත්ම රටට බරක් වන්නේ නැහැ. මම මානෙල් දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ සිට. හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම Tamanගේ මුළු ලෝකෙම වනුයේ දරුවා. ඕනෑම මවක් සහ පියෙක් තම දරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරනවා. Tamanගේ එකම දරුවා ජීවත් කරන්න මාධ්‍යයට ඇවිත් දුක කියන මව්පිය යුවලක් පිළිබඳවයි මේ කතාව. මේ මව සහ පියා ජීවත් වන්නේ අනුරාධපුර තලාව මහමීගස් සෑගම ප්‍රදේශයේ. මේ දෙපළගේ එකම පුතාගේ වයස අවුරුදු 13ක්. මේ පුංචි පුතාට දැන් අවුරුදු 12 මාරක ඉඳලා හැම මාසයකටම සැරයක් නොකඩවා ලේ දෙන්න වෙනවා. ඒ මේ දරුවා මහා තැලසීමියා රෝගයට ගොදුරු වී ඇති නිසායි. තැලසීමියා රෝගයේදී සිදුවන්නේ රතු රුධිරාණු බිඳ වැටීමයි. දෙමව්පිය දෙදෙනාම සුළු තැලසීමියා රෝගී වාහකීන් වූ විට ඉපදෙන දරුවන් මෙම තත්වයට මුහුණ දෙනවා. මේ දරුවට තම දෙමව්පියන් සමග බොහෝ කල් ජීවත් වීමට නම් ඇටමිතුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කළ යුතුයි. ඒ සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 70ක් වැය වනවා. ඔපරේෂන් කරන්න බෑ. අවුරුදු 20ක් විතර තමයි ජීවත් වෙන්නේ. ඒ විදිහට තමයි ડોක්ටර්ලා කිව්වේ. බබාට මාස 6 ඉඳන් අවුරුදු 13යි දැන්. මේ අවුරුදු 13ටම හැම මාසෙකම බබාට ලේ දුන්නා. හැම රැයකම රැය 8ට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒක උදේ තමයි බෙහෙත් ඉවර වෙන්නේ. ඇටමිතුළු බද්ධ සත්කම තමයි කරන්න තියෙන්නේ. ලක්ෂ 70ක මට ඒක කරගන්න අමාරුයි. මම ඉල්ලන්නේ හැමෝම අපි මගේ දරුවා බේරගන්න උදව් කරන්න කියලා තමයි මම හැමෝගෙම ඉල්ලන්නේ. මේ මවට හෝ පියාට රුපියල් ලක්ෂ 70ක් හොයන්න හයිය නෑ. මේ පුංචි පුතත් තම ජීවිතය රැකගන්න ඔබේ සහාය පතනවා. නන්දනාම මම සනීප වෙන්න ඇටමිදුළු බද්ධ කරන ඔපරේෂන් එක කරන්න ඕනේ. ඒකට රුපියල් ලක්ෂ 70ක් විතර යදනවා. ඒක ලොකු ගාණක්. මගේ තාත්තට හොයන්න දෙයක් නැහැ. ඉතින් නන්දනාම මට උදව් කරන්න. මට සනීප වෙන්න උදව් කරන්න. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.